තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. අවසරයි සම්මත මේ අපේ සනස මේ අපේ කියන්නේ ජීවිතේ සනස මේ පොඩි දෙයක් වලදලා මේ දැන් වැඩ කරනකොට සනස මේ කියන්නේ කරනකොට වැඩි සනස මේ දැන් ඉක්කහේ ඉන්නකොට සනස හිතේ ඉන්නකොට මේ එක දැන් එක කකුලකට වැඩිම බරක් දීලා සනස මේ එක කකුලකට අඩුවෙන් බරක් දීලා ඉන්නකොට කියන්නේ ඉන්න විදිහ එහෙම ඉන්නකොට අර වැඩිම බර කියන කකුල සනස මේ ටිකක් කරනකොට කකුල අමාරු එක්කම කියනවා. අර එක විදිහට එක විදිහට ඉන්නකොට අමාරුක් වෙනවා සනස මේ. එතකොට සනස මේ අපි වෙන්නේ අපි කරන්නේ මේ අර අමාරුව තියෙන එක අයින් වෙනවා අනිත් කකුලට මාරු වෙනවා. ඒ කියන්නේ අර පීඩාවෙන් අයින් වෙනවා අය අනිත් පීඩාව නැති තැනක දැන් ගන්න. ඒ කියන්නේ අනිත් කකුලේට මාරු වෙනවා නේද? එහෙම එකක් තියෙනවා. ඒකවල සමහරවිට මේ දැන් එතනදී මේ සමහරවිට මේ වැළුවේ අර දැන් එතකොට මේ ඒ කකුල දැන් ඒ කකුල සමහරවිට දැන් මම බැලුවේ සමහරවිට දැන් මටද මේක දැනෙන්නේ කියලා ඒ අමාරු මට දැනෙන්නේ කියලා සමහරවිට. ඒකට මේ ඒ කකුලේ ඒ දැනෙන අමාරුව මගේ කකුලද කියලා බලනවා. මගේ කකුල කියලා ගත්තොත් මම පැත්තක ඉන්නවා කකුල වෙනම තියෙනවා. ඒ කියන්නේ මම පැත්තක ඉන්නවා බාහිරින් කකුල තියෙනවා. එහෙම ගන්න බෑ සමහර කලින් කියලා දෙන එහෙම ගන්න බෑ. එතකොට මේ එහෙනම් මේ ඒ කකුල මමද කියලා බැලුවා. එහෙම බලන්නත් බෑ සමහර කකුල මම වුණොත් මේ ඒ කකුලෙන් තොරව බෑනේ සමහර. එහෙම කලින් විතර දෙනවා එහෙම බෑ. ඊට පස්සේ මේ එකින් එකට මාරු කියන්නේ මම දැන් සොන මේ හොයන්නේ දැන් මම හොයන්නේ දැන් මටනේ දැනෙන්නේ දැන් මම හොයන්නේ දැන් මම කියන්නේ කවුරු කියලා මම හොයන්නේ. ඒකවල සමහර මේ මම ඒ දැනෙන තැනින් තැනට මාරු වෙවි ඉන්නේ කියලා බලනවා. ඒ කියන්නේ එහෙම වුණොත් බෑ මේ වෙන දෙයකින් වැඩක් කරන්න වෙන දෙයකින් කරන්න බෑ සමහර. ඒ මාරුනොත් මේ මාරු වෙනකොට අනිත් එකත් එක්ක අනිත් මම කියන්නේ ඇත කන්නස් දියකය මොකද ඒ විදිහට බලුවොත් සමහර එකකින් විතරයි ක්‍රියාවක් කරන්න පුළුවන් මේක. ඒකෝට මාරු වෙනවා කියලා ගන්නත් බෑ සමහර. ඒකෝට මේ දැන් ඔය දැන් මට තේරෙන විදිහට මේ මම කියන කෙනා මේ ඒකෙන් හම්බුනේ නැහැ සමහර. ඒ කියන්නේ මේ මට දැන් පරණ අහලා තියෙන සාකච්ඡාත් එකේ විතර වලවලවත් සමහර මේ දැනුණ දේත් එක්ක බැලුවම මම කියන කෙනා දැනුණ දේත් එක්ක මට හම්බුන්නේ නැහැ. කියන්නේ මම කියන කෙනා හොයාගන්න බැරි වුණා. දැන් ඒක මම කියලා කෙනෙක් ඉන්නව නැත්නම් නෑ සමහර. ඊට පස්සේ මේ එහෙනම් දැන් මම කොතනද ඉන්නේ? දැන් මට මම හොයාගන්න ඕන. ඊට පස්සේ මේ මම කොතනද ඉන්නේ කියලා බලනවා නේද? එතකොට මේ තේරෙන්නේ දැන් අර ටිකමත් බැලුවම දැනුණාට පස්සේ එකත් එක්ක මම හොයාගන්න බැරි වුණා. එතකොට සවනද මේ අවධානය කල්පනා කරලා ආවේ සවනද මේ එක තැනක් මට බලන්න බෑ සවනද. ඒ තමයි මේ දැනුණාට පස්සේනේ අපිට තේරෙන්නේ දැනෙන මොහොත. ඒ කියන්නේ සවනද කියන්නේ අර දැනීම. ඒ දැනීම කියන එක විතරයි බලන්න බැරි වෙන සවනද. ඊට පස්සේ මම කියන දරා සවනද මේ දැනීම කියන තැන තමයි මම ඉන්නේ කියලා. ඒ කියන්නේ දැනීම තමයි මම ඉන්නේ.
ඒකට මට හිතුණා දැන් මම ඉන්න තැන හොයාගත්තා නම් මම හොයාගන්න බැරුණා. දැන් මම ඉන්නේ දැනීමේ. දැනීම කියන කාරණාව මම ඉන්නේ. එතන මම ඉන්නවා. හැබැයි ඒ දැනීම මට හොයාගන්න බැරුණා බැලුවා හොයාගන්න බැරුණා. එහෙම එකක් වුණා. දැනීමේ මම ඉන්නටත් වඩා දැනීම තමයි මම වෙලා ඉන්නේ. ඒ කියන්නේ දැනීමේ මම ඉන්නවා කියනකොට මගින් තුර දැනීමකුත් තියෙන්නේවනේ. ඒ කියන්නේ දැනීමේ මම ඉන්නවා නම් මම වෙනමයි දැනීම වෙනමයි තියෙන්නේවනේ. ඒ දැනීමෙන් මම ඉන්නේ. දැනීමම මමනේ. එහෙම දැනීමමනේ මම. මොන විදිහකට හරියාවක් දැනීමමයි මම. දැනීමේ මම කිව්වොත් අපට පොඩි ෂේප් එකක් කරන්න පුළුවන් මේ. දැනීම අයින් කරන්න පුළුවන් නමුත් දැනීම අයින් කරන්න පුළුවන් වෙන්නේ මම කියන කාරණාවෙන් තොරව දැනීමක් එහෙනම් එදෙන්න වෙනවනේ. නෑ ඒ හිතපෙතිය හොඳයි. ඇත්තටම හොඳයි. ඒ කියන්නේ මම අර අම්මා කෙනෙක් එකක් කිව්වා අපි හිතන්නේ මේ ගොඩක් වෙලාවට මේ අපිට ගෝචර නැති ඒවානේ. ඒකෝට හිතන්න බෑ. දැන් ජරා මරණ ගැන හිතනවා. ජරා මරණ කියන එක ඔන්න ලෙඩ ආවනම් හරි. ලෙඩක් දැන්. ඊළඟට අපි තව මොනවද විස්පාර්ශය ගැන හිතනවා. වෙන මොකක් කරගෙන ඒවා අපිට මේ නම් කිරලි විතරයි. ඔන්න ඔය වගේ දැනෙන කාරණාවක් එක අපිට හිතන්න පුළුවන්. කියන්නේ හිතීමට ඉඩ තියෙනවා. අර වගේ හිතීමට ඉඩක් නැහැ. අර දැනුම නිරෝධ කරගන්න විතරයි ඕනේ. මම අද දවල් අමදශික කතා කරපු එකත් ඒක පැහැදිලි කරා. දැනුම නිරෝධ කර ගැනීමක් විතරයි. අපේ හිතීමේදී අපිට හිතන්න තියෙන දේක් හිතන්න නැත්නම්. අතිවිදක් විතරද නෑ. එහෙනම් අපිට දැන් තියෙන එක. දැන් ඔන්න ඔතනදී දැන් ඔය අර හැම පැත්තම කර හිතලා දැනීමම මම කියන කාරණාව. එතකොට දැනීමම මම කියන කාරණාව එහෙනම් දැනීමම මමයි දෙකක් නෙමෙයි නේ? දැනීමම මමයි දෙකක් නම් මකින් තොරව දැනීමක් ඉදලා තියෙනවා. ඒක කතා කරන්න බෑනේ කොහොමද? මකින් තොරව දැනීමක් කියන කතා කරන්න බෑනේ. එහෙනම් දැනීමමයි මම. එහෙනම් මම වෙනවා නම් දැනීම වුණා හරිනේ. දැනීමම නම් මම දැන් මම හොයන්න දැනීම හොයන්න පුළුවන්. දැන් ඒකකොට ඒක නිකන් හොයලා වැඩකුත් නැහැ. දැන් ඔයාම විවිධ කමෙන් හිතන්න. අපිට ප්‍රශ්නයක් ඇටියෙත් දැනෙන්න. අපි නිකන් ලේබල් එකක් කර ගිහිල්ලා හරියන්නේ අපිට ප්‍රායෝගිකව හිතන විදියක් වෙන්නට ඕන. දැන් යෙදෙන කාරණාවක් එක්ක ප්‍රායෝගිකව හිතන විදියක් වෙන්නට ඕන. ඒ ප්‍රායෝගිකව හිතන විදිහේදී තමයි දැන් ඔයා හිතපු ක්‍රමයට දැනීමම මම කියන කාරණාවට යන්න තියෙන්නේ. නැතුව ඔය භක්කාදී නිකන් ඔහේ නිකන් බොරු ප්‍රකල්පනයක් කර කියලා නෑ. මම ඒක නිතරම කියන්නේ ජීවිතයේ යෙදෙන කාරණාවක් හොයන්න කියලා. එතකොට දැනීම මම නම් දැන් දැනීම ගැන හිතුවනම් හරි. මම ගැන හොයාගෙන ගියේ දැන් දැනීම ගැන හොයනකට සාධාරණ හේතුව. එහෙනම් මේ දැනීම කියන්නේ මොකද්ද? ඔන්න ඔතෙන්ද දැන් ඔයාලා හිතපු ක්‍රමයට දැන් ඔයාලට දැන් මෙහිම හිතන්න ඉඩක් එනවා අඩුයි. ඒ කියන්නේ මම පැත්තක ඉඳලා දැනීමක් තියෙනවා මම දැනගන්නවා. ඔකට ඉන්න ඉඩ අඩුයි දැන්. ඉඩ ඉන්නේ නෑ දැන්. මම පැත්තක ඉන්න දැනීමක් වෙනවා තියෙනවා. එහෙනම් මම විසින් කරන එකක් දැනීම කියන එකට ඉන්න ඉඩ නෑ. ඊළඟට දැනීම කියන කාරණාව වෙන මොකක් හරි බාහිර දෙයකින් වෙනවා කියන කාරණාවකට ඉන්න ඉඩකුත් නෑ. මොකද බාහිර දෙයකින් දැනීමකට එන්න ඉඩක් තියෙනවා කියන්නත් බෑ. මමමනේ දැනීම කියන්නේ. ඊට ඉබේ කියන කාරණාවකට ඉඩක් එන්නේ නැහැ ඔය හිත ක්‍රමයට එක්ක. දැනීම කියන එකට. ඉබේ කියන පැත්තට ඉඩක් එන්න ඉඩකුත් නැහැ. මම කරනවා කියන එකකට ඉඩක් එන්න ඉඩකුත් නැහැ. මම්ම දැනීම නිසා. බාහිර කියන කාරණාවට එන්න ඉඩකුත් නැහැ. බාහිර එකක් වෙන දැනීමක් වෙනම තියෙන්න ඉපේ. දැනීමක් වෙනම කාරණාවක් එක නෙමෙයි. එහෙනම් දැන් අපිට දැනීම හොයන්න අර කරුණු ටිකටම යන්නේ නැත්තම් මම කරා කියන එකටත් යන්න. හැබැයි ඔයා ඔය හිතපු ක්‍රමයට. දැන් සමීරට ඔක හිතනවා කියලා දැන් වැඩක් නැහැ හිතන්න නැතුව. අපිට දැන් ප්‍රායෝගිකව ඒක දැනෙන්න ඕන. දැන් ප්‍රායෝගිකව දැනෙන ප්‍රශ්නයක් වෙන්න ඕන. දැන් ප්‍රායෝගිකව දැනෙන ප්‍රශ්නයක් ඇති තැනයි අපිට හිම හිතලා තියෙන්නේ.
දැන් ඔය විදිහට අර අපේ ජීවිතේ කොහෙන් හරි කොටු වෙලා යනකොට ඔන්න ඔය කාරණාවකට ධර්මයේ පැත්තකිනුත් තල්ලුවක් තියෙද්දි වැරදි පැති අයින් කරනවනේ දැන්. ධර්මයේ පැත්තෙන් තල්ලුවක් තියෙද්දි දැන් අපි අතුරු කරනවනේ වැරදි පැති අයින් කරනවනේ. ඔන්න වගේ තැනකට කියලා හේතු වෙනවා. දැන් අර ප්‍රශ්නේ ආවනම් දැනීම මම එහෙනම් දැනීම කියන්නේ මොකක්ද? මම කරනවා කියන එකටත් යන්නේ නැහැ, බාහිර කියන එකටත් යන්නේ නැහැ. දැන් ඒවට යන්න ප්‍රතික්ෂේප කරන්න දැන් මොන කරුණු කියලා තියෙන්නේ. අර හිතපු මැත් එකත් ඉඳලා තියෙන්නේ. ඉබේ හට ගන්නවා කියන එකටත් යන්නේ නැහැ. එහෙනම් දැනීම කියන්නේ මොකක්ද? ඔන්න ඔය ප්‍රශ්නේ ආපු දැනදී ඔය දැනීම ගැන කියලා දෙන්න ඕන බුදුරණාහිගේ ධර්මයේ උපකාර වෙනවා. හැබැයි ඒකත් තියෙන්න ඕනේ හසින්ත ඔයාගේ ඒ හිතාගෙන හිටව මානසිකත්වයේ එක්කම. එහෙම නැත්නම් අපි ආයේ ගැළපිල්ලකට යනවා. ඒ කියන්නේ ඔයා හිතාගෙන මානසිකත්වයක් තියෙනවා. හිතපු විදිහක් තියෙනවානේ. ඒ හිතපු විදිහත් එක්කම ඔන්න දැන් මට කියලා දෙන්න පුළුවන්. දැන් දැනීම මම නම් දැනීමම මම. එතකොට දැන් මට කියලා දෙන්න පුළුවන් දැනීම කියලා කියන්නේ මොකක් හරි කාරණාවක් එක්ක සම්බන්ධයක්. ඒ කියන්නේ අපි ගත්තොත් එක පරියායකින් මට ඕනනම් කියලා දෙන්න පුළුවන්. දැන් ඔයාලා කකුලේ පහසත් එක්කනේ තේරුනේ. ඒක දැනීම කියන එකට ඉඩක් ආවා. කකුලක් මම නෙමෙයි නේ. කකුල මගේ කියන්නත් බැරි වෙලා. මම කියන්නත් බැරි වෙලා. එතකොට එහෙනම් කකුලයි කකුලනේ කයනේ එතකොට. කයයි වේදනාවයි ඔය දෙක කාරණා වෙන දැරීමනේ. කකුලත් මම කියන ගන්න බැරි නම. ඒ විදපු පහස කියන එකත් මම කියලා ගන්න බැරි නම. දැන් ඔයා හිතුවනේ එහෙම ගන්න බැරි තැනදී දැනීම කියන එකට මම කොහෙද එන්නේ? දැන් දැනීම කියන එක ඔය දෙකෙන් එන්නේ. මම පාලියෙන් කිව්වොත් කායංච පටිච්ච පොට්ටබ්බේ උප්පදිති කාය විඤ්ඤාණ. කයත් පහසත් හේතු කරගෙන අන්න කය දැනගැනීම කියලා. එතකොට කය කියන කාරණාවත් පහස කියන කාරණාවත් දෙකම මම හෝ මගේ හෝ ගන්න බැරි විදිහක් නම් හිතුනේ. කයයි පහසයි දෙකම මේ පැත්තෙන් උපදින දැන් දැනීමනේ මම උනේ. ඒක මම වෙන්නේ කොහොමද? දැන් මේක සාධාරණනේ. ඒ දෙකින් යාවේ. ඒ දෙකින් නාවනම් දැන් දැනීම මම වෙන්නේ කොහොමද? දැන් අර ද්විතීය ද්වය සූත්‍රය පැහැදිලි කරනවා. ඇසත් අනිත්‍ය වෙනවා. රූපත් අනිත්‍ය වෙනවා. ඇසේ විඥානය කෙසේනම් නිට්ටය වන්නද? කයත් අනිත්‍ය වෙනවා. පහසත් අනිත්‍ය වෙනවා. කයේ විඥානය කෙසේනම් නිට්ටය වන්නද? කයත් මම කියන එක යෙදෙන්නේ නැත්තම්, මගේ කියන පැත්තක් යෙදෙන්නේ නැත්තම්, පහස කියන කාරණාවෙත් එක යෙදෙන්නේ නැත්තම් අපට හම්බුනේ කය නම් දැන ගැනීම නම් මම කියලා මේ දෙකෙන් නම් මේක ඇති වෙන්නේ කෙසේනම් මම කියලා ගන්නද? නේ? අපේ කොටුවේ මේකනේ. ඔන්න ඔය කාරණාව මම කියේ හිතපු ක්‍රමේ එක කතා කරන්න ඕනේ. ඒ චින්තනයේ දෙන්න ඕනේ. ඒ චින්තනයේ එක අන්න අර එතන ගාව ඔයාලට ප්‍රශ්නේ දෙන්නේ. ඔයාගේ ප්‍රශ්නේ දෙන්නේ. ඔයාගේ ප්‍රශ්නේ දෙන්න ආවට පස්සේ තමයි අන්න ඔයාට වෙන පිළිසරණක් හොයන්න තියෙන්නේ. ඔයාගේ ප්‍රශ්නේ ආපද. ඒ ආපු තැන තමයි අන්න අර කියන කාරණාවට අනුගත වෙලා ඒ හිතන ක්‍රමයක් එක්ක ඔයා දැනීමක් මම වෙලා නැති දැනීම. මේ හිතන ක්‍රමයට අනුගත වුණා නම් මේ ප්‍රශ්න කිල්ලත් එක්ක ඔයා අනුගත වුණා නම් දැන් දැනීම කියන කාරණාවට මම වෙන්න විදියක් නැහැ. මොකද මම කියන කාරණා අනුගත වෙලා. හැබැයි ඔය දැනීම මම වෙලා හිටපු නිසා. දැනීම මම වෙලා හිටපු නිසා ඒ කියන්නේ ඒක ඔයාට සත්‍යයක්. ඒක ඇත්ත. ඒක ඒ චින්තනයේ ආපු තැනදී මේ කාරණාව එක්ක අන්න අර නෝනක් ඉස්මතු වෙනවා. එතකොට තමයි ප්‍රතිපදාවක් එන්නේ. නැත්තම් ප්‍රතිපදාවක් එන්නේ නැහැ. එතකොට ඔන්න ඔය ඇත්තටම ඒ විදිහට අපි තමත් හිතන්න ගිහිල්ලා අසරණ වෙලා යමු වීම. නැත්නම් ධර්මයක් එක්ක ඒ කාරණාවට යමු වීම. හැබැයි ආය සංකල්පයකින් ඒ කාරණාව දාගන්න කියලා හරියන්නේ නැහැ.
දැන් බලන්න කොයි කාරණාවක් ගත්තට පස්සේ දැනීම කියන කාරණාව මම වුණා නම් දැනීම යෙදීමක ලැබීමක් මම වෙලානේ. දැනීම යෙදීමක ලැබීමක් නේ මම වුනේ. එතකොට නෙමෙයි. එතකොට දැනීම යෙදීමක ලැබීමක් මම වුණා කියන කාරණාව මම ඔය කිව්වේ සක්කාය කියලා. සොකියත්වයේ කියන කාරණාව විදුලිය යන්නේ ඒකත් එක්ක. දැනීම යෙදීමක මම වුණානේ. දැනීම යෙදීමක ලැබීම මම වුණා. අන්න සක්කාය. ඒ කියන්නේ දැන ගැනීම විඥානය කියන කාරණාව යම් කරුණක් සිද්ධියක් පාදක කරගෙන ඒක ලැබිලා පැවැත්මක් එක්ක ඒකම මම වෙලා තියෙනවා. දැන් ওই කාරණාව හරිද? නෑනේ. හැබැයි ඔය නිකන් හිතලා දන්නේ නැහැ. ඒ කාරණාව හරි නැහැ. ඒ කාරණාව වැරදි. ඔය විදිහට ජීවිතේ හැම එකක්ම ওই කාරණාව වැරදි කියලා දැක්කොත් දැන් පිටන්න බැරි නෝනේ. දැන් අපිට තියෙන්නේ වැඩේ තියෙන්නේ මේක දැන් මම කිව්වහම දැනුමක් අරගෙන එක හිතීමකින් දැනීම හිතීමක දැනීම යෙදීමක ලැබීමක් වෙනවා මේක ඇත්තයි කියලා. ඒ කියන්නේ පහස දැනෙච්ච කාරණාවේ දැනීම මම හිතියේ එතකොට ඒක මේ හේතු නිසා හටගත් වෙනවා මම කියලා ගන්න බෑනේ කියන කාරණාව සිතීමක යෙදීමක් ලැබීම දැනීම මම වෙනවා. එන්නක මම කිව්වරවා හිතන ක්‍රමයටමයි මේක එන්නට ඕනේ. එහෙම නැතුව આવොත් අපි ආයේ සද්ධා විචාරෝ ආකාර පරිදක්ක දිටිනි ඥානකන්ත එක ධර්ම කොට වෙනවා. ධර්ම කොට නොවෙන්න නම් අර විදියට යමු වෙන්න. ඉතින් ඒ නිසා ආයේ අර විදියට ඒ විදිහට හිතීමකට යමුනාට පස්සේ තමයි අර විදිහට හිතන්න යමු වෙන්නට ඕනේ. ඒ කාරණාව එක්ක ඒක ගොඩාක් ඒ කියන්නේ ඔක ගොඩාක් ප්‍රායෝගිකයි. දැන් අද අපි ගොඩාක් කර ලොකු දැනුමක් ඇති කරගෙන දැනුම ගැලපීමක් නේ කරන්නේ. දැනුම ගැලපීමකට නැතුව දැනුමක් හැටියට තියාගෙන යථාර්ථය හොයනකොට අන්න එතන ඒ හිතන ඒ කල්පනා කරන ඒ චින්තන ශක්තියත් එක්කයි බාහිර කෙනෙකුගේ උපකාරය වෙන්නේ. අන්න එතකොටයි නෙමෙයි අනුගත වෙන්නේ. අන්න එතකොටයි මාර්ගය ඉස්මතු වෙන්නේ. නැත්නම් සංකල්ප ඔස්සේ කල්පන විතරයි කරන්නේ. ගොඩාක් දන්නවා. ගොඩාක් දැනගෙන ගලපන්න පුළුවන්. හැබැයි ප්‍රතිපදාවෙන් එන්නේ නැහැ. දැන් ඔයා අර හිතීම එක්ක දැනීම ඔයාට ලැබිච්ච දැනීම යෙදීමක ලැබීම මම වෙච්ච කාරණාව එක්ක ඔයා ඉද්දි ඔයාගෙන් මම ওই කාරණා ප්‍රශ්න කරද්දි මං කියන කාරණාව පිළිගනිද්දි ඔයා වෙන සංකල්පයකින් වෙන සංකල්පයකින් ඒ කාරණාව දාගන්න නැතුව ඔය සංකල්පයකින් නැත්නම් දාගන්නේ. එහෙම සංකල්පයකින් දාගන්නේ නැතුව මං කියන කාරණා අනුගත වෙලා ඉද්දි ඔයාට සත්‍ය වශයෙන්ම දැනීමක් කියන කාරණාව යෙදීම ලැබීම මම වෙලා ඉද්දි මේ ප්‍රශ්න කරන කාරණාව එක්ක අන්න ඉක්මනවා කියන කාරණාව තිබුණා. ඔන්න ඔය කරුණු ටික තමයි අර බුදුරණවහන්සේ අර නිත්‍යද අනිත්‍යද කිය අහන ප්‍රශ්න ටිකේ තියෙන්නේ. රූපේ විද්‍යාවකට විඥානේ නිත්‍යද අනිත්‍යද? ඔන්න ඔය කරුණු ටිකේ ඔය ප්‍රශ්න කිව්ල. එතකොට අර උත්තර දෙන්නේ අර සත්‍යවාදී හිතීමේ ගතියක ඉන්න නිසා. දැන් අපි දැනුමකින් උත්තර දෙන්නේ. ඒකනේ වැඩේ තියෙන්නේ. දැනුමකින් නේද සත්‍යවාදී කාරණාව ඉන්නට ඕනේ. සත්‍යවාදීව විචක්ෂණශීලී මේ කාරණාව ඉද්දී ඒ විචක්ෂණශීලී බව නිසාම අනුගත වීමේදී යන්න අර ඥානය තියෙනවා. දැනුමකින් ලේබල් කරන්න නැතුව ඥානය තියෙනවා. එනිසා හොඳයි ඒ හිතපු විදිය ඉතින් ඒ හිතන එක ඒක දිගටම මේ හිතන විදිහත් එක්ක කිසිදු විදිහකින් දැන් අපිට උන මම මේ කිව්ව කාරණා ටිකත් එක්ක පහට ආපහු විදින්න පුළුවන්. අවුනේ මේක මෙහෙමනේ කියලා ආයෙත් මනසක යෙදීමක් දැනීමක් එක ගලපන්න පුළුවන්. එතෙන්ද යන්න නොදී සත්‍යවාදී වෙනකොට. නැත්තම් අපි එතෙන්ද යනවා ආපහු. දැන් සාමාන්‍යයෙන් කිව්වනේ මේ කාරණා මෙහෙමනේ කියලා. කිව්වෙත් අපි ආයේ වෙන දැනීමක යෙදීමක් ලැබීමක මම වෙලා. එතෙන්ද යන්න හොඳ නැහැ.
හැම වෙලෙම සත්‍යවාදී වෙනට. නිසා හොඳයි මේ හිතන්නේ. ඉතින් ওই විදිහට අර වැඩපළ ඒ කියන්නේ වැඩපළ කරන කාරණාවෙදි නැතුව වුණත් මේ කියන්නේ මෙහි ඇවිදින්න පොඩි වැඩකදී නිකන් ඉන්නකොට හිතන්න කියන්නේ ඊදෙන කාරණාවක් එක්ක. හිතන්න වෙනකොට අර බාධක කාලය ප්‍රශ්න වෙන්නේ නැති වෙනවා. ඔන්න ඔය වගේ මේ අපි උරු කර ගන්නට. බාධක නැහැ කාලේ ප්‍රශ්නයක් නැති වෙනකොට. එතකොට අර හිතට ලොකු ගැම්මක් එක දැන් අපි බාහිර වැඩක් එකකම කර ඉද්දී අපි නුවණක් මදි පරිසරයක් නැහැ. වැඩෙත් තියෙනවා. ඒ නිසා ඉතින් හරි යන්න බෑ. හැබැයි අපිට නිදහස තියෙනකොට හිතන්න දෙයක්වත් ලැබෙනකොට හිතන විදිහකුත් අපි තුලින් ඉස්මතු වෙනකොට අන්න එකට උපකාරයක් තියෙනවා. ඒ නිසා මම අර එකකට කොච්චි කියන්නේ ගෙදර වැඩ කරනකොට ගුරු කරන එක හුදකලා වෙලා හුදකලා යනවා කියන අපිට කියන්නේ කැලිය යනවා කියලා නෑ. අපිට පැයක් බාහිර දෙයින් වෙන්ගලා ඉන්න පුළුවන්. කිසිදු දෙයකින් නැතුව පැයක් වෙන්ගලා ඉන්න පුළුවන්. අන්න ඒ කාරණාව ඒකට යොමු කරන්න. ඔහොම හිතන්නද කවදාවත් නේ. ධර්මයකට එන්න බෑ. කොච්චර දැනුම ගත්තා කොච්චර ඇහුවා දැනුමක් විදිහටත් නෙමෙයි ගන්නෙ දැනුම තමන් කොහොමද එක්ක ගන්න. ඔබේ ගන්න ඊට පස්සේ අපිට වෙන්නේ මේ අර එමකන අර අවසානට ආවනේ දැනීමම මම කියන එකට ඒ කියන්නේ එතනින් අතර වුණානේ. එතකොට දැන් අර සෝමනන්ද දැන් කිව්වට පස්සේ මේ දැන් අර අපි දැන් හිතපු විදිහක් තියෙනවානේ. මේ අර හිතපු අර ඒ ක්‍රමේ ඒ හිතපු ඒ ටික නැතුව දැන් අර සෝමනන්ද කිව්වට පස්සේ දැන් ඊළඟ දැන් මම ආයෙත් කරනවා. එතකොට ආයෙමත් අර දැනීමම මම කියන තැනින් පටන් ගන්න ගියොත් බෑ. එහෙම බෑ. ඒක අර ගියපු ක්‍රමයේ නිසා ඒක විතරම එකම අපි ඒ කියන්නේ අපට දැන් තියෙන සත්‍යයට යන්නට ඕනේ. දැන් තියෙන ප්‍රශ්නෙත් එක්ක. අරක අපි දැනවන්නේ අපව. ඒක දැන් මම කියලා හරි ඔය දැන් මම නොකියුවත් ඔයාට කලින් ඔයාට කිච් එකක් තියෙනවනේ. ඒත් ඔයා හිතපු ක්‍රමයට ආපු එකක් නේ. දැන් ප්‍රශ්නේ ඒක නෙමෙයි. දැන් ප්‍රශ්නේ අපි විතමට මේ සද්දයක් කියන කාරණාවක් හරි මොනවා හරි වෙන මොකක් හරි කාරණාවක් කියලා. දැන් ප්‍රශ්නේ හිතන්නේ. දැන් ඊදෙන ප්‍රශ්නයත් එක හිතන්න ඕනත්. මම හිතන්නේ දැන් මේ ප්‍රශ්නේ ඇහෙනවා කියමුකෝ. ඒකෝට ඒකත් එක්ක අර මම අයින් කරපු කියන්නේ ඒ අයින් කරපු ටික හිතලම අතින් ඒක තමයි කියලා නේද? ඒක තමයි. දැන් ප්‍රශ්නේ එතනනේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් ප්‍රශ්නේ දැනීම නෙමෙයි ඔයාලට එතන. ඒ වෙලාවේදී. ඒ වෙලාවේ එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර හිතලා තේරුම් අරගෙන මේ තේරුම් ගත්ත කියලා එතෙන්ද ගිහිල්ලා දැනීම මම වුණා කියන ඒ කාරණාව ඒ හිතපු ක්‍රමයට ආපු එක. දැන් මේ ඇහිීමෙන් හරි මොකෙන් හරි දැනීම මමයි කියලා ගත කියලා වැඩක් නැහැ. ඒක දැනුම. මම කිව්වේ දැන් ප්‍රශ්න දැන් අර කලින් හිතපු විදිය තියෙනවනේ. හැබැයි කලින් හිතපු විදියමත් නෙමෙයි ගන්න ඕන. දැන් ප්‍රශ්නෙත් එක්ක. ඒ කියන්නේ දැන් ඔයාලට දැනෙන ප්‍රශ්න දැන් ඔයාලට හිතෙන්න ඕන විදියට දැන් දැනෙන්න ඕන විදියට ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට ගෝචර වෙන විදියක් තියෙනවා. අන්න ඒ ක්‍රමයට හිතන්න ඕනේ. ඒ ක්‍රමේ සමහරවිට කලින් හිතපු ක්‍රමයට වඩා තවත් දීර්ඝ වෙන්නත් පුළුවන්. සමහරට කෙටි වෙන්නත් පුළුවන්. ඒක අපිට කියන්න බෑ අපි දැනන ඒකයි මම හැම වෙලේම කියන්නේ අවංක සත්‍යවාදීව. මේ අවංක සත්‍යවාදීව අපිට තියෙන්න ඕනේ. කිසිදු විදියකින් දැනුමකින් ගැළපීමක් කරන්නේ නැතුව කිසිදු දැනුමක් නැතුව අවංකව සත්‍යවාදී ප්‍රශ්නේ. ඒ කියන්නේ අපිටම වෙන ආගමක කෙනෙකුට ජීවිතය ඇත්තක් කන්නේ වුණා කියලා. අන්න ඒ වගේ තියෙනට ඕනේ. නැත්තම් අපි තියෙන අර ගත්ත දැනුම වැටහිච්ච දේ මෙව්ව දාගන්න එකනේ කරන්නේ. ඒව දාගන්න හරියන්නේ. අපි හිතමු කලින් ගානක් හදලා ඒ ගානේ උත්තරය ආවා කියලා. ඒ විදිහම ගානක් තිබ්බා කියලා. උත්තරෙ හරියන්නේ නැහැ. ඒක සමහරට හදලා තියෙන වෙන ක්‍රමයක්. එතකොට දැන් අපි උත්තරේ ඒකාන්ත කරලා ගන්නවා. නෑ උත්තරේ ඒකාන්ත කරලා ගන්න එකම විදිහ ගණන් වුණාට ගණන් වර්ගයේ එක. ඒ වුණාට උත්තරේ වෙනස්.
උත්තරෙත් වෙනස්, හදන විදිහත් වෙනස්. යම් විදිහකට එක ස්වභාවයක් එන්න පුළුවන්. අරකේ හදන විදිහ ගන්නත් බෑ මේකට. ඒකේ උත්තරේ ගන්න කොහොමද? හදන විදිහ ගන්නත් බෑ. මේ ගාන දිහා ඒ ගාන අනුව බලන්නට ඕන. එහෙමතුව අරකේ හදපු විදියවත් ඒකේ උත්තරේවත් දෙකම අරන් හරියන්නේ. ඒ වගේ තමයි දැන් ඔයාලට දැනීම මම කියන කාරණාවට ආපු එක විතර නෙමෙයි. ඒ හිතපු ක්‍රමේ මෙහෙමනේ කියලා ඒක අරන් හරියන්නේ නැහැ. ඒක කාන්ත වෙන්නේ. ඒක තමයි. ඒක අරන් හරි ඒ කියන්නේ මේ හිතපු ක්‍රමේ අරන් හරියන්නේත් නැහැ. ඒ හිතලා අපි යොමු වෙච්ච අරන් හරියන්නේත් නැහැ. දැන් තියෙන ප්‍රශ්නේ එක හිතන්නට ඕනේ. ඒක තමයි හරියන්නේ. අපි හැම වෙලේම කරන්නේ කොහෙන් හරි අර කියන්නේ ලෙස්සල යන කියන්නේ අපිට ඕනේ මොකක් හරි මොනවා හරි දෙයක් කරන්න. කියන්නේ අර පොඩි එකක් තියෙනවා ඉස්සරහා තව බලාපොරොත්තුවක්. සත්‍ය හොයනවා, හොතාපන්න වෙනවා. කියන්නේ පුංචි එකක් හරි කොහේ හරි ඉස්සරහා තියෙනවා. ඒ නිසා දැන් සත්‍යවාදී වෙන්නේ නැත්තේ. ඉස්සරහා එකක් අල්ලගෙන ඉන්නේ. ඒ ඉස්සරහා එක අල්ලගන්න නැතිව සත්‍යවාදී වෙන්නට ඕන. සත්‍යවාදී කියන්නේ ඒක. දැනුමවත්, සෝතාපන්න වීමවත්, මාර්ගයට යමු වීමවත්, ඇත්ත හොයන්න ඕන කියලා ලැබීමවත්. දැන් ඇත්ත හොයන්න ඕන කියලා, සත්‍ය හොයන්න ඕන කියලා අපි ඒක අල්ලගෙන ඉන්නවනේ. දැන් මම මේ සත්‍ය හොයන්නේ. දැන් නෑ ඒක නෙමෙයි සත්‍ය හොයන්න ඕන. මිසක් දැන්ම සත්‍ය හොයන්න ඕන කියලා හම්බෙලා හරියන්නේ. අන්න ඒ සියලුම බලාපොරොත්තු සියලුම හැඟීම් අයින් වෙච්ච තැනයි අපි හරියට සත්‍යයක් හොයන්නේ. ඒ හොඳයි එහෙම ඒ කියන්නේ වැරදි හිතන විදිහි වරදින විදිහි අපි කල්පනා කරන්න ඕනේ. කල්පනා කරනකොට තමයි ටික ටික වැරදි පැති කියන්නේ එකක්වත් හරියන්නේ. ඔක්කොම වැරදි. එතකොට කොහොමද වැරදි ටික අයින් වෙනවා? හරි එකක් හම්බෙන්නේ නැහැ. වැරදි අයින් වීම විතර වෙනවා. එච්චරයි. දැන් හරි එකක් නම් වෙන්නේ කලින් හිතපු ක්‍රමේ හරි කියලා ලබා ගන්න තියෙන්නේ. දැන් ආයෙ ඒක ගන්න හදනවා. දැන් එහෙනම් ඒ හිතපු ක්‍රමේ තුලත් ඇත්තම හිතලා නැහැ. ප්‍රශ්නයක් ඉතුරු වෙලා නැහැ. නේ? හරි දෙයක් හම්බෙලා ප්‍රශ්නයක් ඉතුරු වෙලා නැහැ. හරි දෙයක් හම්බෙලා. එහෙනම් ඊතර වෙන විදියක් හම්බෙලා නැහැ. අන්න ඒ තමයි ආයෙ ගලපන්න යන්නේ. එහෙම නොවෙන්නට ඕන. සමීරට නේද? හිතන්න ඕනේ ඒ විදිහට. ඒ විදිහට හිතනකොට කියන්නේ හැම වෙලෙම ජීවිතේ හිතීම හැම එකකම හිතීම හුරු කරගන්නට ඕනේ. හිතීම හුරු කරගන්නකොට තමයි අපිට මේ කියන්නේ බුදුන් වහන්සේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ටනේ. දැන් හිතීම අපි තුල නැත්තම් කොච්චර ධර්මයේ හුවත් කියන හිතන ගතිය ඉදිලා නැත්තම් හැම වෙලෙම අපිට තියෙන්නේ මොනවා හරි මේ එක වැටුණා කියලා හරි පදිංචි වෙන්න නම් හිතන ගතිය නැහැ. හිතන ගතිය නැත්තම් බුදුන් වහන්සේ ධර්මයේ නැහැ. බුදුන් වහන්සේ ධර්මයේ හම්බෙන්නේ අර හිතන ගතියෙන් යුක්ත වෙලා. ඒ කියන්නේ මොකක්ද කියන එක හැම වෙලෙම තියෙනවා. හොයන ගතිය. ඒ හොයන ගතියෙන් යුක්තවයි ධර්මයේ කියන කාරණාවේ අවශ්‍යතාවය. ඒ කියන්නේ අවශ්‍යතාවය තියෙනෙත් ඒක ධර්මයේ තියෙනෙත් ඒකට. ඒ නිසා අපි සාමාන්‍යයෙන් නිතර හිත හුරු කරන්නට ඕනේ. එහෙම හොයන ගතියට භාවනාවක් කරනවා කියන එකත් අපි ඒකටම හුරු කරන්න ඕනේ. ඒ හොයන ගතියත් එක්ක. අපිට ඉඳගෙන කරන්න පුළුවන්. අයිති දෙයක් ගැන හොයන්න පුළුවන්. අර නිබංග මේ මොකේද මේ පින්න පරිපාලසුත් සුත්තේම තියෙනවා. අයිති දෙයක් ගැන හොයන්න පුළුවන්. ඉතින් අන්නේ විදිහට හොයන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔය ඒක දැන් කාරණාවක් එකනේ කිව්වා ඊට පස්සේ සමහර අර මේ ඉතිසනන් දැන් අපි ඇස කනාසය දිවකය කියන එකත් එක්ක කටයුතු කරනකොට මේ මනස නැතුව මම කියන්නේ ඒකත් එක්ක කටයුතු කරනකොට මේ පීඩාවක් එනවා කියලා දන්නවා. පීඩාවක් එනවා කියලා දැනෙනවා. පීඩාවක් එනවා. එතකොට ඒ පීඩාව අතහරිනවා.
අය තැනක läග ගන්නවා පීඩාව නැති තැන. ඒක තේලා අනිත් තැනට läග ගන්නවා. හිතී කියන්නේ මනස කියන්නේ හිතීම කියන එකේදී තමයි බැලුවා මේ දැන් අපි අරමුණක් හරි මොකක් අරමුණක් කියන මොකක් හරි හිතේ ඉන්නවලු හිතන කාරණාවේ පීඩාවක් එනවා කියලා එකක් නැහැ. ඒ කියන්නේ පීඩාවක් කියලා එකකුත් නැහැ. කියන්නේ හිතන කාරණාවේ පීඩාවක් කියන්නේ කර්මන්ති හෝ අකමැති හෝ දෙයක් එක්ක හිතාගෙන යනවා සමහර මේ ඒ හිතන කාරණාව පීඩාවක් කියලා එකක් ගන්න බැහැ. පීඩාවක් කියලා කියන්නේ නැහැ. එතකොට මේ ආය වෙන තැනකට පීඩාවක් නිසා පීඩා නැති තැනක හිතනවා එහෙම එකක් කියලා එන්නේ නැහැ සමහර මේ අර එහෙම ගන්න එන්නේ නැහැ සමහර හිතීම කියන එක. ඒක හරිය. පීඩාවක් එන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට ප්‍රශ්න ඇත්තටම කිසිම කාරණාවක පීඩාවක් එන්නේ නැහැ. කිසිම දෙයක් හරියට හිතීම තියෙනවා නම් හිතීම කියන එක එන්නේ නැහැ, පීඩාව කියන එක එන්නේ නැහැ. කිසිම කාරණාවක් ප්‍රශ්නයක් එන්නේ නැහැ. හරියට හිතනවා. හොඳයි ඉතින් මම හිතන්නේ මම හිතන එක තමයි වටින්නේ. හිතනවායි ධර්මය අහනවා ඔය දෙක ක්‍රමානුකූලව කරනවා. හිතන එකයි ධර්මය අහනවා. ඒකට ප්‍රශ්න අරබුද කිසි දෙයක් දෙන්නේ නැහැ. සම්පූර්ණ නිදහස්. බලන්න කොච්චර ඒ කියන්නේ සාමාන්‍ය නිකන් හිතලිපව කොච්චර සෑහලුවක් දෙනවද කියලා. අර පීඩා ප්‍රශ්න ඔක්කොම ඉක්මනවනේ.